සාරාණීයෝති ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්නතුනි, මේ හැම දිනාම දැන් බලාපොරොත්තු වෙන්නේ මේ ලෝක ධාතුවේ පරම දුර්ලභ වූ උත්තම වූ ධර්ම ලාභය ලැබීමටත් ඒ වගේම ධර්ම දාණය ලොව පුරාම ඉන්න සදහැවතුන් අරමුණු කරගෙන බෞද්ධ රූප වාහිනිය ඔස්සේ සිද්ධ කිරීමටත් අද මේ උතුම් ධර්ම දානමය මහ පිංකමේ දායකත්වයේ ධර්මින් ලොව පුරා විසිරී සිටින ධර්ම ශ්‍රවණයට කැමැති හැම දිනාටම ධර්ම ශ්‍රවණය කරන්නට ඉඩ අවකාශ සලසන්නේ විශ්‍රාමික පාඨශාලාචාරිණී පින්වත් ශ්‍රියා වාසලගේ මහත්මිය ඇතුළු පින්වන්ත දූදරු පිරිස විසින් ශාසනික වතපිළිවෙත හුරු ඒ වගේම ශ්‍රද්ධාවෙන් කවදත් පින්කම් කරන පිරිසක් ලෙස අදත් ඔබ මේ උතුම් ධර්ම දානමේ කුසල් රැස් කර ගන්න අවස්ථාව. පින්වත්නි, සියලු අරමුණු සියලු පුණ්‍යානුමෝදනාවන් අපි ධර්මදේශනාව අවසානයේදී සිහිපත් කරලා ගෙවෙන එක නිමේෂයේ පවා ධර්මදේශනාවට එකතු කරගෙන දේශනාව ආරම්භමු. මේ උතුම් ධර්ම දානයේ නියුතු ඔබටත් ඔබේ දායකත්වයෙන් ලොව පුරාම ශ්‍රද්ධාවෙන් බණ අහන හැමටත් සුවසේම උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ ධර්ම ශ්‍රවණය උපකාර වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන කවුරුත් දැන් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි, අද මාතෘකා කළ සූත්‍ර දේශනාව මේ කාටත් හරි වටිනවා දැම්මම දැනගන්න එක. මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ. අංගුත්තර නිකායේ දහම් කරුණු සංඛ්‍යාත්මකව සඳහන් වෙන දේශනා තමයි ඇතුළත්ව තිබෙන්නේ. එහි චක්ක නිපාතය කියලා නිපාතයක් තියෙනවා. ධර්ම කාරණා 6ක් පිළිබඳව දෙසූ දේශනා ඇතුළත් කොටස. ඒ චක්ක නිපාතයේ ඇතුළත් වර්ග කිරීම් කීපයක් කරලා තියෙනවා. එහි අතර එක වර්ගයක් සාරාණීය වර්ගය. සාරාණීය වර්ගයේ පළවෙනිම සූත්‍ර දේශනාව තමයි මාතෘකා කළේ. සූත්‍ර දේශනාවේ නම පඨම සාරාණීය කියන සූත්‍ර දේශනාව. සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ සාරාණීය වර්ගයේ සූත්‍රයේ නම මොකද්ද? පඨම සාරාණීය කියන සූත්‍ර දේශනාව. පින්වත්නි, සාරාණීය කියන එකේ තේරුම මොකද්ද? සාරාණීය කියන එකේ තේරුම තමයි සිහි කළ යුතු. සාරාණීය කියන එකේ තේරුම මොකද්ද? සිහි කළ යුතු. ඔබට සිහි කළ යුතු, සිහි කරන්න තියෙන, සිහි කරගන්නවා නම් කරගන්න වෙන කාරණා ටිකක් තමයි පින්වත්නි මේ සාරාණීය සූත්‍රයේ තියෙන්නේ. කවද්ද කියන එක ඔය ඇත්තම තීරණය කරන්න. මේ ටික සිහි කරන්න වෙන්නේ. පින්වත්නි, හැමදේම අපිට සිහි කරන්නත් බෑ. බුදුහාමුදුරුවෝ කොතනකවත් දේශනා කරලා නැහැ හැමදේම සිහි කරන්න ඕනේ කියලා. සිහි කළ යුතු දේවල් තියෙනවා. ඒ වගේම සිහි නොකළ යුතු දේවල් තියෙනවද නැද්ද? තියෙනවා. මොනවද සිහි නොකළ යුතු දේවල්?
හැබෙන්නත් නේ. ඕක තමයි ගැටලුව. අපි දන්නවා ඔක්කොම සිහි කරන්න නම් හොඳ නැති බව මොනවද කියලා හපුවම අපි දන්නේ නැහැ. එතකොට ඉතින් අපි කොහොමද ওই දෙක වෙන් කරගෙන කරන්නේ? නේද පින්වත්නි? කෑ යුතු දේ තියෙනවා නොකෑ යුතු දේ තියෙනවා කියලා දන්නවා. හැබැයි කෑ යුතු දේ මේකයි නොකෑ යුතු දේ මේකයි කියලා වෙන් කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? පින්වත්නි කෑ යුතු දේ මේකයි කියලා නොකෑ යුතු දේ කන්නත් පුළුවන්. දැන් ඔබම කියනවා නම් සිහි නොකළ යුතු දේවලුත් තියෙනවා කියලා. ඒ මොනවද කියලා යහන්නේ. පින්වත්නි ඔබට සරලව අඳුන ගන්න කියන්නම්. යමක් සිහි කරනකොට නූපන්න අකුසලය උපදිනවා නම් උපන්න අකුසලය මොකද වෙන්නේ? දියුණු වෙනවා නම් ඒක සිහි කරන්න එපා. ඔන්න සරලව වටහා ගන්නකෝ. යමක් සිහි කරනකොට මොකද වෙන්නේ? නූපන්න කුසලයක් උපදිනවා නම් උපන්න කුසල් වැඩෙනවා නම් ඒක කවදාකවත් සිහි කරන්න එපා. සරලයිනේ. හැබැයි වැඩේ සරල නෑ පින්වත්නි. මේක කරන්න ගියාම සරල නෑ. මොකද අපිට පුරුද්දකට ගිහිල්ලා තියෙන්නේ ඕක. පැහැදිලිද? ලේසි නෑ පින්වත්නි. අපි මේ උඩුගම් බලා පීනන්න මේ හිත සකස් කරන්නේ නිකන් හිතක් නෙවෙයි. කල්ප කෝටි ප්‍රකෝටි ගණනක් බුද්ධ ශාසන පහු කරගෙන පහලට ගලපු හිතක් මේ. නේද පින්වත්නි? මේ අපිට හමු වෙච්ච එකම බුද්ධ ශාසනය වෙන්න බෑනේ පින්වත්නි. මේ දීර්ඝ සංසාරයේ අගක් මුලක් පනවන්න බෑ කියලා කියනවා නම් පින්වත්නි අපිට බුද්ධ ශාසන කොච්චර අතෑරෙන්නේ නැද්ද? ඔය අතෑරිච්ච ඔක්කොම පින්වත්නි ඇයි අතෑරුනේ කියන එක පින්වත්නි හිතන්න එපා. නේද? පින්වත්නි දීර්ඝ කාලයක් මුළුල්ලේ පින්වත්නි අපිට පුරුදු වෙන්නේ අකුසලය නම් ඒ අකුසලයට හුරු වෙච්ච නැඹුරු වෙච්ච ඇබ්බැහි වෙච්ච හිතක් ලේසි නෑ පින්වත්නි අනිත් පැත්තට හරවනවා කියන එක. හැබැයි ඕක අමාරුයි කියලා සංසාර දුක් කෙලවර වෙන්නේ නෑ. මේ හිත ඉක්මනට පින්වත්නි ඇබ්බැහි වෙනවා. මේකම තමයි මේකේ අනිත් පැත්තට ගියොත් හරියට මේ ධර්මමාවත අහුවෙලා මේ ධර්මමාවතේ සුවය විඳින්න පටන් ගත්තොත් පින්වත්නි ආයේ ඒ පුද්ගලයා එතනින් නතර වෙන්නෙත් නෑ පින්වත්නි. මේ ධර්මයේ සුවය විඳින්න පටන් ගත්තම ඒ පුද්ගලයාට මේ ලෝකෙ මොන කාම වස්තුවයි දුන්නත් වැඩක් නැහැ. ඇයි? ඒ හැමදේම පුදුම තුච්චයි කියලා ඒ ශ්‍රාවකයාට තේරෙනවා. මේ හිත ඉක්මනට අල්ල ගන්න ඕනම දෙයක්. දැන් උදාහරණයකට හිතන්නකෝ. දැන් මේ 2021 අවුරුද්දනේ. දැන් දිනය කියලා හැම තැනකම දැන් අපි දාන්නේ 2021 කොහොම දාගෙන ගිහිල්ලා 2022 ජනවාරිත් සතියක් විතර යනකම් අපිට මොකද වෙන්නේ? අපින්නත් නේ 2021 ලියන්නේ. පේනව නේද පින්වත්නි? දවස් 365ක පුරුද්ද නේ? දවස් 365ක පුරුද්ද එන හැටි පේනවද? මේ හිත ඒක ගන්නවා. අන්න ඒ වගේ තමයි පින්වත්නි අකුසලයට පුරුදු වුණොත් පින්වත්නි කුසලයේ අස්සෙත් අකුසලයේ හොයනවා. අනික් පැත්තට කුසලය පුරුදු කරගත්තම ඒ පුද්ගලයා පින්වත්නි කවුරු කොතන අකුසල් වැඩුවත් ඔහු එතන වඩන්නේ කුසලයේ. හැබැයි ඔය හිත ඔය ක්‍රමවලට නමලා දෙන්න වෙන කාටවත් බෑ. ඒක කරගන්න ඕන කවුද? අපිම කරගන්න ඕන. කාට අනුකම්පාවෙන්ද? තමාට අනුකම්පාවෙන්. බුදුහාමුදුරුවෝ අපිට අනුකම්පාවෙන් කළ යුතු දේවල් දැන් කරලා ඉවරයි. දැන් තියෙන අපේ කොටස. දැන් පින්නතුනේ එහෙනම් සිහි කළ යුතු කාරණා, සිහි කළ යුතු ධර්ම 6ක් බුදුරජාණන් වහන්සේ මේ පඨම සාරාණීය සූත්‍රෙදී දේශනා කරනවා. කොයි වෙලාවෙද මේක සිහි කරන්නේ?
දැන් වුණත් ඔබ ඔබේ ගෙවිච්ච ජීවිත ගමන දිහා බලද්දී මේ ටික සිහි කරගන්න පුළුවන් නම් ලොකු ලාභයක්. දැන් ඔබේ වයස කීයද? ඔය වයස පුරා මේ සිහි කරන්නට පුළුවන් කාරණා ටික කියලා බුදුහාමුදුරුව වදාළ මේ කරුණු සතුටින් සිහි කරන්න පුළුවන් නම් ඔබට තේරෙයි ඔබ ගැන ඔබ ඔබේ ජීවිතේ බේරගත්තා කියලා. ඔබ ඔබේ ආත්ම භාවයේ බේරගත්තා කියලා තේරෙයි. මේක තව එහාට ගිහිල්ලා අනාගතේ අපිට කාලයක් එනවා පින්වත්නි ලෙඩ ඇඳටම ගොඩ වෙන්න වෙන. අංගුත්තර නිකායේ පංචක නිපාතේ තියෙන සූත්‍ර දේශනාවක් අනාගත බය වර්ගයේ තතිය අනාගත බය කියලා සූත්‍රයක්. මේකේ පෙන්වනවා අනාගත බය පහක්. පහම දේශනා කරන්න වෙලාව නෙවෙයි. එයින් එකක් පමණක් ඔබට කියන්නම්. අනාගත බය කියලා කියන පින්වත්නි අනාගතේ අපි ඉස්සරහට එළඹෙන බය පහක් තියෙනවා කියනවා. හැබැයි ඒ බය පහ එන්න කලින්ම දැක ගන්න කෙනා ජීවිතේ ගියත් කමන්නේ කියලා කුසලයේ කරගන්න වීරිය කරනවා කිව්වා. පැහැදිලිද? හැබැයි ඒ අනාගත බය පහ දැක්කොත් පින්වත්නි දකින්න නැතුවම ඉතින් ආවොත් ඉතින් කරගන්න දෙයක් නැහැ පින්වත්නි. ඒ නිසා දකින්න කෙනා ජීවිතය ගැනවත් හිත ඉන්නේ කියනවා. ඒක නැති වුණත් කමන්නේ කියලා කරගන්න ඕන කුසලයේ කරගන්නවා කිව්වා. පළවෙනිම අනාගත බය බුදුහාඳුරව වදාලා දැන් භික්ෂුවට මෙනෙහි කරන්න කියනවා ශ්‍රාවකයාට මෙනෙහි කරන්න කියනවා දැන් මම තරුණයි. හොඳ සුදු කළු කෙස් තියෙන භද්‍ර යෞවනයෙන් යුක්තයි. තරුණ වූ මට අනාගතයේ බයක් එනවා ජරාව කියලා. මොකද ජරාව කියන්නේ? වයසට යෑම. දැන් ඔබට මේක ඒ ප්‍රමාණ වලින් තවදුරටත් අනාගත බයක් නෙවෙයි නේ? ඔබට මේක වර්තමාන බයක් වෙලා නේද තියෙන්නේ? දැන් ඒක වර්තමාන බයක් වෙලා තියෙන්නේ. දැන් එතකොට අපි මොකද කරන්නේ? දැන් කරන්න තියෙන්නේ තවත් එහාට මීටත් වඩා බැරි වෙනවා මිසක ආයි ළඟට තරුණ වෙනවා කියලා එකක් නෑනේ. නේ තරුණ කෙනාට හිතන්න කියනවා මේ තරුණකම හෙට වෙනකොට තියෙන්නේ නෑ. අනාගතේ තියෙන්නේ. අනාගතේ මං ඉස්සරහට එන්නේ මොකද්ද? ජරාව. අනාගත බයක්. ඒ අනාගත බය දකින්න කෙනා නොපමාව කුසල් කරගන්න කියනවා පින්වත්නි. දැන් තරුණ කාලේ පසඟ පිහිටුව ගන්න පුළුවන්. තරුණ කාලේ පින්වත්නි වන්දනා ගමන් යන්න පුළුවන්. තරුණ කාලේ පින්වත්නි මහසෑය ළඟ පෙරලි වඳින්න පුළුවන්. තරුණ කාලේ පාන්දර 2ට 3ට නැගිටලා පින්වත්නි තමන්ගේ අතින් දාන ටික හදන්න පුළුවන්. ඒ හදපු ටික ඉහේ කරේ තියාගෙන පින්වත්නි සාදුකාර දීදී පන්සලට අරන් එන්නත් පුළුවන්. ඒ අරන් එන දාන ටික තමන්ගේ මතින් හාමුදුරුවන්ට පිළිගන්නන්නත් පුළුවන්. මොහොතක් හරි එක තැනක වාඩි වෙලා බණ භාවනාවක් කරන්නත් පුළුවන්. මතක තියාගන්න. ඔය අනාගතයේ තියෙනවා කිව්ව බය මොකද්ද? ජරාව ඕක ආපුවම මොකද වෙන්නේ? පසඟ පිහිටුව ගන්න බැරි වෙනවා. පාන්දර 2ට 3ට නැගිටලා පින්වත්නි හිතට ඕනකම තිබුණත් දානෙ උයන්න බැරි වෙනවා. දානෙ උයාගත්තත් ඉහේ කරේ තියාගෙන අරන් එන්න බැරි වෙනවා. මතක තබා ගන්න. ඔබ තවත් එහාට දුර්වල වෙලා ජරා ජීර්ණ වුණාම මතක තියාගන්න. කටින පිංකමේදී ඔබ අතට කවුරුවත් දානේ භාජනයක්වත් දෙන්නේ නැහැ මේක බෙදන්න කියලා. අනාගත බයක් නෙමෙයිද? අනාගත බයක් පින්නත් නේ. අනාගත බයක්.
හැමදාම සිල් ගත්තා හෝ වේවා නොගත්තා හෝ වේවා මතක තබා ගන්න. වියපත් වුණාම දරුවන්ගෙන්වත් අවසරයක් ලැබෙන්නේ නැහැ පින්වත්නි සිල් සමාදන් වෙන්න යන්න. හිතන්නකෝ බලන්න අනික ඔක්කොම පින්වත්නි තමන්ගේ අත් දෙකින් දානි ටික බෙදා ගන්නකොට පින්වත්නි පැත්තකට වෙලා පින්වත්නි කවුරුත් අපෝ ඔයාට ඕක කරන්න බෑ කියලා බැහැර කරලා පින්වත්නි දානේ භාජනය ගන්නකොට එදාට කාට කියන්නද නේ? ආපස්සට හරවන්නද ජීවිතේ? ආපස්සට හරවන්න බෑ. ඒ නිසා මෙහෙම අනාගත බය එනවා. අන්න ඒ අනාගත බය ඇවිල්ලා ලෙඩ ඇඳටම ගොඩ වුණාට පස්සේ මරණාසන්නම වුණාට පස්සේ බොහෝ දේවල් අපිට කරගන්න බෑ. දැන් කරගන්න පුළුවන් හැමදේම ඒ ජරා ජීර්ණ වෙලා ලෙඩ වැඳට ගොඩ වුණාට පස්සේ අපිට කරගන්න බෑ. එදාට කරගන්න වෙන්නේ එක දෙයයි. කරගත්තු දේවල් සිහි කරන එකයි තව එකක් තියෙනවා. මොනවද? කරගන්න බැරි වෙච්ච දේවල් සිහි කරන එකයි විතරයි. ඒ කරගත්තු කොටෙත් පින්නත් සිහි කරන්න තියෙන්නේ කර නොගත යුතු දේවල් නම් නේද? ඒ කරගත්තු කොටෙත් සිහි කරන්න තියෙන පින්නත් කර නොගත යුතු දේවල් ටිකක් නම් පින්වත්නි මේ පුද්ගලයාට පින්වත්නි ලෙඩ ඇඳේ ඉන්න පුළුවන් අවුරුදු 5ක් සැනසille. පුළුවන්ද පින්වත්නි? ඉන්න බෑ. දැන් ඒකයි කිව්වේ සාරාණීය සූත්‍රය කියලා සිහි කළ යුතු කියලා කිව්වනේ. ඔන්න සිහි කළ යුතු දවස. වියපත් වෙලා මොකුත් කරගන්න බැරි වෙලා පින්වත්නි මරණාසන්න වෙච්ච වෙලාවක වුණත් පින්වත්නි සතුටින් ජීවිතේ පෙරදිලා නැහැ කියලා සිහි කරන්න පුළුවන් ටිකක් තියෙනවා. අන්න ඒ මොනවද කියලා තමයි මේ සූත්‍රය අපිට කියලා දෙන්නේ. මොනවද අපිට එහෙම සිහි කරන්න තියෙන පළවෙනි කාරණය? පළවෙනි මේක කියනවා ඉද බික්ඛවේ බික්ඛුනෝ මෙත්තං කාය කම්මං පච්චුපට්ඨිතං හෝති සබ්‍රක්‍මචාරීසු ආවීචේව රහෝච. ඔන්න පළවෙනි එක. මේ ශාසනයේ ශ්‍රාවකයා භික්ෂුව සබ්‍රක්‍මචාරීන් වහන්සේලා කියන්නේ නිවන අරමුණු කරගෙන එක්ව පිළිවෙත් පුරන අනෙක් ස්වාමින් වහන්සේලාට කියනවා සබ්‍රක්‍මචාරීන් වහන්සේලා කියලා. දැන් භික්ෂුවකගේ සමාජය තමයි භික්ෂු සමාජය. දැන් මේක ඔබට ගලප ගන්න මේ සමාජයේ උපාසකයන් හැටියට උපාසකියාවන් හැටියට කටයුතු කරන තවත් අය ඉන්නවා මේ ශාසනය සරණ කරගත්තු පිහිට කරගත්තු. අන්න ඒ සියලු දෙනා කෙරෙහි ඇති තැනත් නැති තැනත් මෙත්තං කාය කම්මං පච්චුපට්ඨිතං හෝති. මෛත්‍රී කාය කර්මය එළඹ සිටියා කියලා කියනවා. ඒ කියන්නේ ඔබ මේ ශාසනය පිළිසරණ කරගෙන ඉන්නකොට මමත් ඔබත් මම භික්ෂුවක් නිසා මට සිහි කරන්න පුළුවන් වෙන්න ඕන පළවෙනි කාරණේ තමයි මා සමග මේ ශාසනයේ ඉන්න අනෙක් ස්වාමින් වහන්සේලා ඇති තැනත් නැති තැනත් මම මෛත්‍රී සහගතවම උන්වහන්සේලා කෙරෙහි කටයුතු කළා කියලා. ඔබට සිහි කරන්න පුළුවන් වෙන්න ඕන ඔබේ මව් දෙමව්පියෝ එක්ක, ඔබේ දරුවෝ එක්ක, ඔබේ ඥාති හිත මිත්‍රාදීන් එක්ක, සතා සිව්පාවා එක්ක විතරක් නෙවෙයි ස්වාමින් වහන්සේලා එක්ක පවා පින්වත්නි මෛත්‍රී සහගතව කායික කර්ම මම පැවැත්තුවා කියලා ඔබට කොයි වෙලාවෙ හරි සිහි කරන්න පුළුවන් නම් පිරිසිදු සිතින් මතක තබා ගන්න. ඒ කාරණයෙන් ඔබ දිනු. ඒ කාරණෙන් ඔබව පරිස්සම් කරගෙන ඉන්නේ පින්වත්නි. තවත් විදිහකට කිව්වොත් අපේ ගම්වල මිනිස්සු කියනවානේ මම මගේ ජීවිතේ කාටවත් අපරාධ කරලා නැහැ කියලා. අන්නේ කාරණේ. සමහර අය ඇති තැන එකක් නැති තැන එකක්. අංගුත්තර නිකායේ චක්ක නිපාතේ තියෙන සූත්‍රයක් හත්ති සාරිපුත්ත සූත්‍රය කියලා.
මේ හත්ති සාරිපුත්ත සූත්‍රයේදී එක තැනක කියනවා සමහර අය ඉන්නවා සබ්‍රහ්මචාරීන් මේ ශාස්ත්‍රූන් වහන්සේ ඇති තැනදී එක විදිහක්. හැබැයි නැති තැන බලන්න ඕනේ. නැති තැන ඊට හාත්පසින්ම වෙන විදිහක්. එහෙමයි ඉන්නවා. ගරු කළ යුතු උත්තමයා ඉදිරියේ ඉන්නකම් හරි සාන්තයි දාන්තයි බොහෝම සංසුන්. හැබැයි කවුරුත් නැති තැන බලන්න ඕනේ එයාගේ හැටි. ඇයි ඒ? ඇතුලාන්තෙන්ම দমনය වෙලා නැහැ පින්වත්නි. හරියට මොන වගේද කිව්වොත් අපි හිතමු මෙහෙම දෙයක්. පින්වත්නි හතරමං හන්දියක් තියෙනවා. මේ හතරමං හන්දියේ පින්වත්නි වැහැලා ඒ තියෙන දූවිල්ල ඔක්කොම පින්වත්නි සංසිඳිලායි තියෙන්නේ. අර වැස්ස වැහැලා දූවිල්ල ඔක්කොම සංසිඳිලා තියෙන්නේ. දැන් කවුරු හරි කිව්වොත් එහෙම පින්වත්නි ආයෙනම් මේ හතරමං හන්දියේ දූවිල්ලක් ඇති වෙන්නෙම නැහැ කියලා ඒක හතාව හරිද? හරිද පින්වත්නි? නෑ. ඇයි ඒ? නැවත ටික කාලයක් පායලා රත වාහන එහෙම යන්න ගියපුවාම පින්වත්නි මේ හතරමං හන්දියේ නැවත වාරයක් දූවිල්ල හට ගන්නවා. අන්න ඒ වගේ තමයි පින්වතුනේ සමහර අය ඇති තැනදී හරි හොඳයි. නැති තැනදී අර හතරමං හන්දියේ දූවිල්ල නැංගා වගේ ආයෙත් පින්වත්නි අර සාන්ත දාන්ත මෛත්‍රී සහගත වචන කතා වැඩ මුකුත් නැහැ. බුදුහාරෝ බලන්නකො මේ හැම දෙයක්ම දැනගෙන දේශනා කළේ. ඒ නිසා ඔබටත් මටත් කොයි වෙලාවෙ හරි සිහි කරන්න තියෙන සතුටින් සිහි කරන්න තියෙන පළවෙනි කාරණේ තමයි මං අනුන් කෙරෙහි යමක් කළා නම් ඒ කලේ මෛත්‍රී සිතකින්මයි. ඕක සිහි කරන්න පුළුවන් දෙයක්. මම අනුන් වෙනුවෙන් ජීවිත ගමනේ යමක් කළා නම් ඒ කරපු හැම දෙයක්ම මං කළේ කුමකින්ද? මෛත්‍රී සිතකින්. ඒ අයගේ අවැඩක් අනර්ථයක් පීඩාව පිණිස කවදාකවත් මොනවත් මං කරලා නැහැ. යටත් පිරිසෙන් මම මෘගපක්ෂියෙකුටවත් කරදරයක් පීඩාවක් පමුණුවලා නැහැ. අපි කියන්නේ කුරා කූඹුවෙකුටවත් වරදක් නැහැ. ඒ ජීවිතේ හරි සඵලයි. නේ බුදුහාරව දාරන්නේ. අපිට සිහි කරන්න තියෙන දෙවෙනි කාරණයක් තියෙනවා පින්නතුනේ. දෙවෙනි කාරණේ තමයි පින්වත්නි පුනච්ච පරම් භික්ඛවේ භික්ඛුනෝ මෙත්තං වචී කම්මං පච්චුපට්ඨිතං හෝති සබ්‍රහ්මචාරීසු ආවීචේව රහෝච. මම මගේ ජීවිත ගමනේ අනුන් පිළිබඳව අනුන් කෙරෙහි යමක් කතා කළා නම් වචන හැටියට ඒ කතා කළේ ඇති තැනත් නැති තැනත් මෛත්‍රී සිතකින්මයි. ලෝකේ පෘථග්ජනයෝ පින්වත්නි වංකයි බොහෝ දෙනා පෘථග්ජන භාවයේ ස්වභාවයනේ. සමහර අවස්ථාවලදී පින්වතුනේ හිතේ විනාශ වේවා කියලා සිටිවිල්ල තියාගෙන පින්වත්නි යහපතක් වේවා කියලා වචන හඬ නගනවා. බලන්නකො පින්වත්නි වචනය මිහිරි හැබැයි හිතේ හලාහල විසද නැද්ද? විස. ඒක තමයි කිව්වේ. වචනය මිහිරි වුණාට නෙවෙයි Taman දන්නවනේ පින්වත්නි වචනේ කොහොම වුණත් මේ වචනේ මං කිව්වේ මෛත්‍රී සිතකින්ද නැද්ද කියලා. ඒකයි මේ බුදුහාඳුරෝ කියන්නේ. මේ බුදුහාමුදුරුවෝ මේ දේශනා කරන කාරණා කෙනෙකුට හිතෙන්න පුළුවන් හරි සරලයිනේ ඔය ටික අපිටත් තේරෙනවනේ කියලා. නෑ, තේරෙන එකේ නොතේරෙන එකක් තියෙනවා. ඒ තමයි වචන නෙවෙයි වැදගත් වන්නේ ඒ වචනය බිහි වුණේ මොන හිතකින්ද කියන එක. ඒ වචනේ බිහි වුණේ මොන හිතකින්ද? එතකොට පින්වත්නි ඒක නිසා අපිට සිහි කරන්න පුළුවන් දෙවෙනි කාරණේ කියනවා ජීවිතේ කවදාක හරි මම අනුන් වෙනුවෙන් යමක් කිව්වනම් ඒ කියපු දේ කවදාකවත් පීඩාව පිණිස අනර්ථයේ පිණිස රිද්දන්න එහෙම කිව්වේ නෑ.
මම කිව්වේ මෛත්‍රී සිතකින්මයි. ඔන්න සිහි කරන්න තියෙන වචනෙන් වත් අනුන්ට වරදක් නැහැ. වචනෙන්වත් අනුන්ට පීඩාවක් නැහැ. කොච්චර ලස්සනද? සිහි කරන්න කියනවා තුන්වෙනි කාරණයක්. තුන්වෙනි කාරණේ තමයි පුනච්ච පරම් භික්කවේ භික්ඛුනෝ මෙත්තං මනෝකම්මං පච්චුපට්ඨිතං හෝති සබ්‍රහ්මචාරීසු ආවි චේව රහෝච. අනුන් කෙරෙහි යම් සිතිවිල්ලක් ඉපැද්දුවා නම් ඒ උපද්දවපු සිතිවිල්ල පවා මගේ හිතේ මෛත්‍රී සහගතයි. ලේසිද පින්වත්නි? ලේසි නෑ. මේ කියන ඒවා හරි සරලයි වගේ තේරුණාට පින්වත්නි ලෝකෙට කරගන්න බැරි. එහෙනම් බැරි වෙලා තියෙන්නේ මොකද? නේද? මේ ටික ওই තරම් සරලයි නම් මේ ටික කරගෙන තියෙන්න ඉපේ. අනුන් පිළිබඳව සිතිවිල්ලක්වත් උපද්දවන්නේ නැහැ පින්වත්නි අනර්ථයට, පීඩාවට, අකටයුත්තට. කොච්චර දෙයක්ද? එතකොට සිතිවිල්ලකින්වත් අනුන්ට වරදක් නැහැ. සිතිවිල්ලකින්වත් අනුන්ට පීඩාවක් නැහැ. කෙනෙක් නසනවා තියා නසන්න කියලා වචනෙන් කියන නැසේවා කියලා වචනෙන් කියනවා තියා නැසෙන්නේවත් නැහෙනි කියලා සිතිවිල්ලක්වත් උපදින්නේ නැහැ. විනාශ කරනවා තියා විනාශ වේවා කියලා වචන කියනවා තියා විනාශ වේවා කියලා සිතක්වත් උපදින්නේ නැති ජීවිතයක්. කොච්චරද පින්වත්නි? ඉතින් හිතන්නකො පින්වත්නි මේ කාරණා තුන ගැනම සලකනකොට පින්වත්නි හිතෙන්නේ නැද්ද මේ කියන තැනට ජීවිතේ පින්වත්නි පැවතුණා නම් තවත් කෙනෙක් විසින් රැකවරණයක් කරන්න ඕනේ නැහැ කියලා තමා විසින්ම Taman රැකගෙන කියලා හිතෙන්නේ නැද්ද? නේ. එතකොට මං කිව්වා පින්වත්නි අනාගත බය එනවා කියලා. අනාගත බය එනකොට අපිට එන්නේ බැරි කාලේ. දැන් තියෙන්නේ පුළුවන් කාලේනේ. දැන් පුළුවන් මොනවා හරි. නේද? පුළුවන් කාලේ මොනවද පුළුවන්? ඕන දෙයක් කරන්න පුළුවන්. ඕන එකක් කියන්න පුළුවන්. ඕන එකක් හිතන්නත් පුළුවන් නේ. බැරි කාලේ. හැපිනත් නේ. බැරි කාලේ කරන්නත් බෑ. කියන්නත් බෑ. ඇතැම් දේවල් හිතන්නත් බෑ. හැබැයි මං ඔබට කියන්නේ යෝජනා කරන්නේ බැරි කාලේ ඇඳට වෙලා තැවි හිතන්න ඕන දේවල් හිතන්න වෙන දේවල් පුළුවන් කාලේ කරන්න එපා. පුළුවන් කාලේ ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි පුළුවන් කාලේ කරන්න එපා බැරි කාලේ තැවෙන්න වෙන දේවල්. පුළුවන් කාලේ ඕනම දෙයක් කියන්න පුළුවන්. හැබැයි පුළුවන් කාලේ කියන්න එපා පුළුවන්කම තිබුණත් බැරි කාලෙදි තැවි ඉන්න වෙන දේවල් නම්. පුළුවන් කාලේ ඕන දෙයක් හිතන්න පුළුවන්. හැබැයි පින්වත්නි පුළුවන් කාලේ පුළුවන් වුණත් හිතන්න එපා බැරි කාලෙදි තැවි ඉන්න වෙන දේවල් නම්. අන්න ඒ රැකවරණය හදාගත්තු නැති අය මොකද කරන්න පින්වත්නි? නැති අය ප්‍රාර්ථනා කරනවා ලාමක තුච්ච ප්‍රාර්ථනා. තුච්ච කිව්වේ හිස් කියන එක. ලාමක හිස් ප්‍රාර්ථනා තියෙනවා. කොහොමද? අනේ මං රෑ නින්දෙම නම් මැරුණත් කමන්නේ කියලා. කොච්චර ලාමක ප්‍රාර්ථනාවක්ද බලන්නකෝ. කොච්චර ලාමකද? එහෙම පැතුමක් තියනවද නැද්ද? හොඳයි. ඒ ඇයි? ඉතින් ඔය ඇතෝ නින්දෙත් බය වෙනවනේ. හිතන්න බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයා කියන්නේ ඔය කියන ශ්‍රාවකයාට නෙමෙයි පින්වත්නි.
පුංචි දරුවෝ හඳ ඉල්ලනවා වගේ ලාමක හිස් බොළඳ ප්‍රාර්ථනා තියෙන ශ්‍රාවකයෙක්ද බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයා? නෑ. මේක ප්‍රඥාවන්තයන්ගේ ශාසනයක්. පෙරදිච්ච මිනිස්සු හැංගෙන්න තැන් හොයනවා. මේක පරදින අයගේ ශාසනයක් නෙවෙයි. පෙරදිච්ච අය තමයි පින්වත්නි රෑ නිින්ද නම් මැරුණත් කමක් නැහැ කියලා හැංගෙන්න තැන් හොයන්නේ. මම ඒකයි මේ කිව්වේ. පෙරදිච්ච අයයි හැංගෙන්න තැන් හොයන්නේ. හැංගෙන්න තැන් හොයන්න එපා. Taman දන්නවා නම් මම පෙරදිලා නැහැ කියලා රෑ මැරුණම මොකද? දවල් මැරුණම මොකද පින්වත්නි? ඇයි? රෑට අපේ ගෙවල් වල දොරවල් වැහුවට පින්වත්නි අපාය වහනවද? ප්‍රේත ලෝක වහනවද රෑට? එහෙම එකක් නැහැ පින්වත්නි. මැරෙන එක පින්වත්නි මැරෙන එක කොහොමත් මැරුණා පින්වත්නි. බලන්න ඕන ඊළඟ ගතිය මං කොතනද මොනවද කරගත්තේ කියලා. සමහර වෙලාවකදී මෙහි පින්වත්නි ස්පීකර් 7-8 පින්වත්නි එක දිගට ගහලා පින්වත්නි අල්ලපු වත්තත් එක්කන් වැහෙන්න පින්වත්නි බැනර් පෝස්ටර් ගහලා එන ඔක්කොටම නෙස්කැෆේ දීලා පින්වත්නි මෙහි මලගම් කළාට අර මැරිච්ච මනුස්සයා සමහරලාට නිරේ මේ මෙරිලා පංසකූලේ දෙනකන් ඉන්නේ නැහැ පින්වත්නි කොහෙටද යන්නේ කියන එක තීරණය කරන්න. නවුපුවත දිගෑරියා වගේ ඊළඟ ක්ෂණයේ ප්‍රතිසන්දිය ගන්නවද නැද්ද? ප්‍රතිසන්දිය ගන්නවා. එතකොට මෙහි පින්වත්නි සත්ගුණවන්ත දායකයා කියලා කිව්වට අරහි ලෝදිය බොනවා සමහරු. මම මේ කියන්නේ සිනහවට නෙමෙයි තේරුම් ගන්න ජීවිතය. ඒ නිසා අනුන්ගේ බේරිල්ලක් ගැන හිතන්න එපා. මැරෙන්න කලින් අපි අපිව බේරගමු. අපිට එදාට හැංගෙන්න තැන් ඕනේ නැහැ පින්වත්නි. ඇයි? එදාට ඔහු ප්‍රාර්ථනා කරනවා දැන් මැරුණත් මට කමක් නැහැ. ඇයි? මම මැරුණොත් එහෙම සංසාර ගමන මං කොහොමත් වැඩි දුර පැතුවේ නැහැ. හැබැයි මං දැන් මැරුණත් මීට වඩා පහත් තැනකට යන්නේ. පහත් තැනකට යන්නේ සසර ගමනේ. ඉතින් එයා පින්වත්නි දැන් මැරෙන එක හොඳයි කියන තැනකට එනවා. නේ. එතනට ජීවිතේ හදාගන්න පින්වත්නි. ඒ කියන්නේ තවත් කියන්නේ ජීවිතේ පෙරදිච්ච ජීවිතයක සැඟවෙන්න තැන් හොයන්න එපා. කොහොම හරි ජීවිතේ දිනා ගන්න මැරෙන්න කලින්. ඒකටනේ බුදුවරු පහළ වෙලා අපිට පාර කියලා දුන්නේ. ආනන්ද හාමුදුරුවන්ට අග්‍රපස්ථායක බුදුහාමුදුරුව වදාළනේ පිරිනිවනට පෙර ආනන්ද නුඹ මහා පිං ඇති කෙනෙක් කිව්වා. ආනන්ද මම ඇති තැනත් මම නැති තැනත් ඔබ වහන්සේ මං ගැන මෛත්‍රියෙන්ම කටයුතු කළා කිව්වා. මේ ඉස්සෙල්ලා කිව්ව කාරණා ටික. බුදුහාඳුරව දාලා ආනන්ද මම ඇති තැනත් මම නැති තැනත් ඔබ මං ගැන මෛත්‍රියෙන්ම කටයුතු කළා. මම ඇති තැනත් මම නැති තැනත් ඔබ මෛත්‍රියෙන්ම කතා කළා. මම ඇති තැනත් මම නැති තැනත් මං ගැන මෛත්‍රී සහගත සිතිවිලිම පහල කළා. නුඹ මහ පිං ඇති කෙනෙක් ආනන්ද කිව්වා. ආනන්ද අඬන්න එපා වීරිය කරන්න නුඹට මේ ආත්ම භාවයේම අරහත් ඵලයටපත් වෙන්න පුළුවන් කිව්වා. බලන්නකෝ රැකවරණේ පින්වත්නි. එතකොට කාරණා තුනක් කිව්වා අපිට සිහි කරන්න තියෙන. ඊළඟට හතරවෙනි කාරණේ කියනවා පුනච පරම් භික්ඛවේ භික්ඛු යේතේ ලාභා ධම්මිකා ධම්මලද්ධා. මේ ලෝකේ භික්ෂුවක් නම් භික්ෂුවට යම් ලැබීමක් තියෙනවනේ ධාර්මිකව ලැබපු. භික්ෂුවකගේ ලැබීම තමයි පින්නතුනේ එක්කෝ ගිහි පින්නතුන් ළඟට ගෙනල්ලා පිදූ දේ නැත්තම් ගෙයක් ගානේ පිඩු සිඟීමෙන් උපයාගත්තු දේ. ওই දෙකනේ තියෙන්නේ භික්ෂුවකට සන්තකේ කියලා. දේශනාවේ කියනවා අන්තමස්සෝ පත්ත පරියාපන්න මත්තම්පි යටත් පිරිසෙන් අඩුම තරමේ පත්ත පරියාපන්න මත්තම්පි පිඩුසිඟා වඩිනකොට පාත්‍රයට ලැබිච්ච දාන ටික වේවා.
පාත්‍රයට ලැබිච්ච පිඩුසිඟීමෙන් ලබන දාණය පහසු එකක් නෙවෙයි පින්වත්නි. ලැබෙන දාණය රූක්ෂයි ගයක් ගානේ පින්වත්නි පිඩුසිඟා වැඩිවීමෙන්මයි ඒක උපයා ගන්න ඕන. හැබැයි ඒ ලාභය ධාර්මිකයි. ඒ ලාභය ධාර්මිකයි. භික්ෂුවකගේ ධාර්මිකකම ඒක. අන්න ඒ පාත්‍රයට ලැබිච්ච දාන ටික පවා උතුම් ගුණධර්ම ඇති සීලවන්ත උත්තමයන් සමග බෙදාගෙන වළඳන එක ඊළඟට සිහි කරන්න තියෙන කාරණේ කිව්වා. මේ මොකද්ද? දානය. මේකේ දානය. යම් ලැබීමක් තියෙනවා නම් අඩුම තරමේ පාත්‍රයට ලැබිච්ච පිණ්ඩපාත ටික පවා ඒකවත් තනියම වළඳන්නේ නැතුව සීලවන්ත ගුණවන්ත උත්තමයෝ එක්ක බෙදාගෙන වැළඳුවා නම් ඒ භික්ෂුවට සිහි කරන්න තියෙන ඊළඟ කාරණේ එක කිව්වා. මේ කියන්නේ ඔබට මොකද්ද? ඔබ උපයාගත්තු ධන ධාන්‍ය හැබැයි ධාර්මිකව තමන්ගේ දරුවෝ පෝෂණය කළා කියන එක ඔබට මැරෙනකොට හරි සිහි කරන්න තියෙන හොඳ කාරණයක්. මේවා සරල නෑ පින්වත්නි. මේ කාරණා සරල නෑ. එතකොට අධාර්මික දේවල් කඩා වඩාගෙන දරුවන්ට කණ්ඩ දෙන ඇත්තන්ට කොතනද අනාථ වෙන්නේ කියන එක පින්වත්නි හිතා ගන්න පුළුවන් නේද? බුදුහාමුදුරුවෝ වදාළ 4 වෙනි කාරණය අපරාධ කරන්නේ නැතිව ධාර්මිකව ලබාගත්තු දේවල් වලින් දම්පින්කම් කරගෙන අනුනුත් පෝෂණය කරලා අඹදරුවොත් පෝෂණය කරලා ශාසනයටත් පුදලා මහා සංඝරත්නයටත් දන් පෙන් දීලා දුගී මගියන්ට පවා තොටුපලක් වගේ හරියට පෙන් තොටක් වගේ වෙලා ජීවත් වුණා නම් ඔන්න ජීවිතේ ඊළඟට සිහි කරන්න පුළුවන් කාරණය. කොච්චර ලස්සනද බලන්නකො වෙන්නත් නේ. සිසිල් දිය පිරිච්ච පෙන් පොකුණ කී දෙනෙක්ගේ පිපාසය නිවනවද පින්වත් නේ? තිරිසංගත සතා දෙන්නේ සතාගෙත් පිපාසය නිවනවා. කෝටිපතියෙක් දැවිල්ලා වතුර බොන්නේ ඔහුගෙත් පිපාසය නිවනවා. දුගියෙක් දැවිල්ලා වතුර බොන්නේ දුගියගෙත් පිපාසය නිවෙනවා. ඔබට මතක් කරන්නේ අන්න ඒ වගේ පෙන් පොකුණක් වෙන්න. අන්න ඒ වගේ පෙන් පොකුණක් වෙන්න. දවසක සිහි කරන්න තියෙන කාරණයක් ඔය. කොච්චර ලස්සනද බලන්නකො මේ කාරණා ටික. එතකොට පිණ්ඩපාතේ හැටියට පාත්‍රයට ලැබිච්ච දේත් බෙදාගෙන වළඳන්න කියනකොට බුදුහාඳුරු කොච්චර ලස්සන ශාසනයක්ද මේකනේ. මේක සාරාණීය වත කියලා එකකුත් තියෙනවනේ. ඒක දේශනා කරන්න වෙලාව නෙවෙයි. කොච්චරද කිව්වොත් පිණ්ඩපාතේ වැඩියට පස්සේ ඒ පිණ්ඩපාතයේ තියෙන පාත්‍රය අතින් අත යවන්න කියනවා කැමැති දෙයක් කැමැති තරම් ගන්න කියලා. එතකොට ඒ භික්ෂුන් වහන්සේලා කැමැති දේවල් අරගෙන අර භික්ෂුව ළඟට එනකොට පාත්‍රයේ මුකුත්ම නැත්තම් මොකද කරන්න කිව්වේ? තමන් වෙනුවෙන් ආපහු වාරයක් පිණ්ඩපාත යන්න කිව්වා. හැබැයි ඒ අරගෙන එන පිණ්ඩපාත දානේ හොඳ ටික ආපහු දන් දෙන්න කිව්වා. කොච්චර ලස්සනද වෙනවත් මේ හිත කොහොම වෙන්න ඕනද? මෙන්න මෙහෙම නැවත දෙපාර තමන් වෙනුවෙන් මෙහෙම පිණ්ඩපාතේ ගිහිල්ලා ඒ කියන්නේ දෙපාරක් පිණ්ඩපාත යනවා කියන්නේ පින්වත්නි මුල් එක මුළුමනින්ම දන් දීලා කියන එකනේ. දෙවනුව අරන් එන එකෙත් හොඳ භාගය දෙනවා කියන පින්වත්නි කොච්චර අමාරු වැඩක්ද නේ. එසේ කරමින් යමෙක් අවුරුදු 12ක් මේ විදිහට මේ පිළිවෙත පුරනවා නම් අන්න ඒ භික්ෂුවගේ සාරාණීය වත සම්පූර්ණයි කියනවා. සාරාණීය වත සම්පූර්ණයි කියනවා. හැබැයි 12 වෙනි අවුරුද්දේ හරි දවසක් උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා පාත්‍රය දානශාලාවේ තියලා උන්වහන්සේ වඩිනවා පෙන් පහසු වෙන්න ස්නානය කරලා විල්ලා දාන ටික වළඳනවා කියලා. උන්වහන්සේ ස්නානය කරන අතර මහතෙරුන් වහන්සේ එතනට අනික් භික්ෂුන් වහන්සේලා එක්ක ඇවිල්ලා අහනවා මේ පාත්‍රය කාගේද? අන්න අර සාරාණීය වතපුරන ස්වාමින් වහන්සේගේ. එහෙමද කියලා ඒ පාත්‍රය අරන් අතින් අත අර භික්ෂුවගෙන් අහන්නෙත් නැතුව යවනවා. දැන් අවශ්‍ය දේවල් අරගෙන ආපහු පාත්‍රය එනවා. පාත්‍රේ මුකුත්ම නැහැ. දැන් අර ස්වාමින් වහන්සේ පින්වත්නි
ස්නානය කරලා ඇවිල්ලා වළඳන්න බලනකොට පාත්‍රේ නෑ. හැබැයි එතකොට හිතුවොත් මගෙන් අහලවත් ගත්තනම් කියලා නැවත අවුරුදු 12ක් මුල ඉඳන් සාරාණීය වත පුරන්න ඕනේ. කොහොමද පින්වත්නි? හැබැයි අනේ සාදු සාදු මගෙන් අහන්නෙම නැතුව පරිභෝග කරලා කොච්චර ලාභයක්ද කියලා සතුටු වෙන්න පුළුවන් නම් එදා දැනගන්න කියනවා උන්වහන්සේගේ සාරාණීය වත සම්පූර්ණයි. අවුරුදු 12න් උන්වහන්සේගේ සාරාණීය වත සම්පූර්ණයි. උන්වහන්සේ මොනතරම් ආනුභාව සම්පන්නේද කිව්වොත් කිසිම 이르දියක් නැහැ. 이르දියක් නැති වුණත් පින්වත්නි කවදාකවත් පාත්‍රයට බෙදාගත්තු ටික ලක්ෂයකට කෝටියකට බෙදුවත් පාත්‍රය හිස් වෙන්නේ නැහැ කියනවා. ඊතරම් ලැබීමක්, ඊතරම් පිනට පහළවීමක් කොහොමද පින්වත්නි? දැන් හිතන්න බුදු දහමේ පින්වත්නි අත්තරිනවා කියන එක දෙනවා කියන එක කොච්චර උත්තම තැනකද තියෙන්නේ. ඒකත් අපිට සිහි කරන්න තියෙන කාරණයක්. ඊළඟට පින්වත්නි සිහි කරන්න තියෙන කාරණය පුනච පරම් භික්කවේ භික්ඛු යානි තානි සීලානි අකණ්ඩානි අච්චිද්‍රානි අසබලානි අකම්මාසානි බුජිස්සානි විඤ්ඤූපසත්තානි අපරාමට්ඨානි සමාධි සංවත්තනිකානි තථා රූපේහි සීලේහි සීල සාමඤ්ඤ ගතෝ විහෙරති සබ්‍රහ්මචාරීසු ආවීචේව රහෝච. අනික් සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඇති තැනත් නැති තැනත් උන්වහන්සේලා හා සමානවම කැඩිච්ච නැති බිඳිච්ච නැති paludu වෙච්ච නැති පිරිසිදු උතුම් සමාධිය පිණිස උපකාර වන ආධාර වන සීලයකින් යුක්තව වාසය කළා කියලා සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕන. සමහරු සිල් රකින්න බව පෙන්නනවා ඇති තැන නැති තැන හැබැයි සිල් නෑ. අනුන් ඇති තැන සීලවන්තයි අනුන් නැති තැන සීලවන්ත නෑ. මෙතන කියනවා එහෙම බෑ. එහෙම ඒවා සිහි කරන්න බෑනේ අපිට මැරෙන වෙලාව වෙනකොට. ඇයි එතන තියෙන වංක භාවයනේ. වංක භාවයේ කාටද වංක භාවයේ කලේ? තමන්ට. අපි හිතුවේ නම් මුල් කාලෙම රැවට්ටුවේ අනුන් කියලා. හැබැයි බැරි වෙච්ච තැනදී පින්වත්නි තේරෙනවා රැවටිලා තියෙන්නේ මන්නේ. අනුන් ඇති තැනත් නැති තැනත් සීලවන්තයන් හා සමානව පිරිසිදු උතුම් සීලයකින් මං ජීවත් වුණා කියලා ඔබටත් මටත් සිහි කරන්න පුළුවන් වෙන්න ඕන පින්නතුනේ. කොච්චර ලස්සනයිද බලන්නකෝ. දැන් ඔබ හිතලා බලන්න ඔබේ වයසත් එක්කම් ජීවිත ගමනේ කවදාකවත් පන්සිල් කඩලා නැත්තම් අද ඔබ කාටද බය? මොකකටද බය? නේ කොතනද තැති ගන්නෙ? කිසි තැනක තැති ගන්න නැහැ. ඇයි? තමන්ව බේරගෙන. තමන්ව රැකගෙන. එතකොට තමන්ව රකින්න නැත්තම් තමන් රකින්න කියලා දෙවියන්ට කිව්වා කියලා ඇතිපලක් නැහැ පින්වත්නි. තමන් රකින්න ඕන තමන්. ඒ නිසා සමහර කෙනෙක්ගේ සිල් බිඳිලා paludu වෙලා ඇති දුක් වෙන්න එපා. දැන් සීලයක පිහිට ගන්න. අවසන් කාරණේ සිහි කරන්න තියෙන මොකද්ද? පුනච පරම් භික්කවේ භික්ඛු යායන් දිට්ටි අරියා නීයානිකා නීයාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයාය මනාව දුක් කෙලවර කිරීමට සමර්ථ වන මනාව දුක් කෙලවර කිරීම පිණිස උපකාර වන සම්මා දිට්ඨියෙන් යුක්තව මං ජීවිතේ කටයුතු කළා කියලා සතුටු වෙන්න සිහි කරන්න පුළුවන්කම තියෙන්න ඕන. පින්පව් අදහන්න නැතුව කර්මඵල අදහන්න නැතුව ගියපු ගමනක් නෙවෙයි මගේ ජීවිතය. ඔන්න සම්මා දිට්ඨිකයි මම තිසරණේ සරණ කරගෙන වාසය කළා. මම අනිත්‍ය ලෙස වටහාගෙන කටයුතු කළා. දුක හැටියට වටහාගෙන කටයුතු කළා. මේවා අනිත්‍යයි.
මේවා වෙනස් වෙනවා. උපන්න මට මැරෙන්න වෙනවා කොහොමත්. මේ හැමදේම මට නැති වෙනවා. මේ හැම එකක්ම පින්වත්නි මනාව සිහි කරපු මනා දැකීම්. ඒ මනා දැක්ම එලෙසම සිහි කරන්න පුළුවන් නම් ඔන්න පින්වත්නි සිහි කරන්න තියෙන ඊළඟ කාරණය. පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේ වදාලා මේ කාරණා 6 මේ ධර්ම 6 ගිහි ඔබට වේවා පැවිදි මට වේවා සිහි කරනවා නම් දිනක පින්නතුනේ සිහිපත් කරන්න තියෙන කාරණා. දැන් ඔබ බලන්න ඔබේ ජීවිතේ ටික කොච්චර සිහි කරන්න පුළුවන්ද? පුළුවන් නම් බැරි නම් මේවා මේ විදිහටම සිහි කරන්න බැරි නම් මොකද කරන්නේ? තැවෙන්න එපා. අදිෂ්ඨාන කරන්න මැරෙන්න කලින් මම මගේ ආත්ම භාවය පරිස්සම් කර ගන්නවා ගලව ගන්නවා. අද ඉඳන් මේ ගුණවල පිහිට ගන්න. මේ සිහි කළ යුතු ධර්ම ටික ඒ අයුරින්ම සිහි කරන්න පුළුවන් නම් මොකද්ද කරන්නේ? සතුටු වෙන්න. එයින්ම සතුටු වෙන්න. සතුටු වෙලා ඉතිරි කුසල් සම්පූර්ණ කරගන්න. ඉතිරි කුසල් සම්පූර්ණ කරන්න. සියලු දෙනාටම මේ දේශනාව උතුම් නිවන පිණිස උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ දේශනාව නිමාවටපත් කරනවා. අද මේ දේශනාවේ දායකත්වයේ දරමින් කටයුතු කළේ විශ්‍රාමික පාඨශාලාචාරිණී පින්වත් ශ්‍රියා වාසලගේ මහත්මිය ඇතුළු පින්වන්ත දූදරු පිරිස විසින් අරමුණු අතරට එක් වෙන්නේ නිදන ප්‍රාප්ත ජේ වාසලගේ මහත්මයා ඩේවිඩ්සන් මැතිතුමන් සහ එම මැතිනිය ධම්මික රාජපතිරණ මහත්මයා ඇතුළු පවුලේ මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරලා ඒ හැම දිනාටම පිංපෙත් අනුමෝදන් කරනවා. ඒ වගේම සුජීවත්ව සිටින ශ්‍රියා වාසලගේ මහත්මිය ජාලිය වාසලගේ මහත්මයා දියණියන් දෙපළ බෑණනුවන් ලේලිය මුණුබුරු මිනිබිරියන් ඇතුළු හැම සියලු දෙනාටම ආශීර්වාද ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. පින්නතුනි රැස් කරගත් උදාර කුසල් නමින් මියගිය සියලුම ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා. ජාත්‍යාදී දුකින් මිදෙත්වා. උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ පින්වත් ශ්‍රියා වාසලගේ මෑණියන් ප්‍රධාන පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී භව චිරජීවනයේ සැප ජීවනයේ උදා වේවා. ධර්ම ශ්‍රවණේ කළ හැමටත් ඔබටත් මේ උතුම් කුසල බලයෙන් බුද්ධාදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන් සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනාවන් ඇති කරගන්න. ලොව සසුන සුරකින්න සියලු සම්මා දිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් ලැබේවා. දෙවියෝද ශාසන ප්‍රතිපදාවේ අප්‍රමාදී වෙත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් දෙවියෝද සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු.
දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා.